copy this computer. Right. Recording එක හරි දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවානේ හරි අද අපි කතා කරන්න යන්නේ candlestick ගැන මේ තියෙන්නේ මේක තමයි main book එක ඉස්සෙල්ලාම Japanese candlestick එකේ history එක මම පොඩ්ඩක් කියලා ඉන්නවා මට මේක මතක හැටියට 1600 ගණන් වල තමයි මේක ඉස්සෙල්ලාම ඩෙවලොප් කරන්නේ Japanese rice trader කෙනෙක්. එයා නිකන් prices මේ ලියනවා. ඒ කියන්නේ එයා prices collect කරනවා කොහොමද rices මේ rice prices up down වෙන්නේ on daily basis. අන්න ඒක අනුව එයා හදනවා ඒ data අනුවෙන් එයා තේරුම් ගන්නවා මේ prices වැඩ කරන්නේ එක රටාවකට කියලා. මේක හරිද මේක තියන්නේ මට හරියට මතක නැහැ. හරිද? ඊට පස්සේ ඒ රටාව ඒ කියන්නේ ඇමරිකන් ට්‍රේඩින් සිස්ටම් වල තිබ්බ මෙහෙම බාර් charts. හරිද? ඊට පස්සේ මේගොල්ලන් ගෙනාව මේ candlestick charts. දැන් මේ candlestick charts මාර විදිහට පොපියුලර් වුණා ට්‍රේඩින් වලට එනකොට. දැන් ඒක තමයි අද වෙනකම්ම ගොඩාක් අය පාවිච්චි කරන්නේ මේ candlestick charts. මේ 1700-800 ගණන් වල ජපාන් වල හදපු ටෙක්නික් එකක් තමයි අපි මේ තාම පාවිච්චි කරන්නේ. කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. අපි සරලවම ගිහිල්ලා මේ තියෙන්නේ මෙතන කැන්ඩල් එකක් තියෙනවා. කැන්ඩල් එක අපි ඩේලි ටයිම් ෆ්‍රේම් එකට යමු. කැන්ඩල් එකක් ගත්තම කැන්ඩල් එකකට ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. බලමු ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න හොඳ කැන්ඩල් එකක්. හරි මේ තියෙන්නේ. මෙන්න මේ කැන්ඩල් එක ගන්නවා මම. හරිද? මේ කැන්ඩල් එකේ කොටස් හතර බලමු. හරිද? මේ ඇවිල්ලා open price මෙන්න right ඔම ඉන්නකෝ නෑ මීට වඩා හොඳයි month candle එකකට හරිනේ දැන් මේ month candle එක යනවා right පළවෙනි එක මොකද්ද open price හරිද ඊළඟට දෙවෙනි එක මොකද්ද close price හරිද තුන්වෙනි කොටස මොකද්ද low lowest price ඊළඟ කොටස ඇවිල්ලා highest price ඔන්න ඔය හතර තමයි candle එකක කොටස් හතර open close high low ඔක තේරුණාද ඔන්න ඔය data points හතරෙන් තමයි candle එක හැදෙන්නේ හරිද ඔයාලට තේරෙනවනේ ඊට දැන් ඔක මේ candle එක touch කරා මේ candle එක උඩට ගියොත් ඔයාලට පේනවා screen එකේ උඩ මෙතන මෙන්න මෙතන බලන්න මේ mouse pointer එක යන්නේ එතනට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා එතන O කියලා තියෙනවා O9934 ඒ කියන්නේ open 9934 කියන
පොයින්ට් එකෙන් තමයි කැන්ඩල් එක ඕපන් වෙන්නේ. හයි. ඊට පස්සේ highest පොයින්ට් එක 199999. ඒ තමයි කැන්ඩල් එකගේ highest පොයින්ට් එක. ඊට පස්සේ lowest පොයින්ට් එක 9360. ඊට පස්සේ closing point එක 13820. කියන්නේ මෙන්න මේ time frame එක ඇතුළත ඔන්න ඔය points හතර අපිට ඕනේ. හරි. ඊට පස්සේ දෙවෙනි මේකේ කැන්ඩල් එකට පාටක් දෙනවා. මොකද්ද කියන්නේ පාටෙන් මොකද්ද අපි බලන්නේ? මේක අප් වුණාද ඩවුන් වුණාද කියන එක. මේක remove balance කරනවා. මෙතන මේක open. හරිද? ඊට පස්සේ මේ පැත්තේ නෑ sorry මේක open. මේක close. හරිද? මේ green candle එක. ඊට පස්සේ red candle එකේ මේක open. මේක close. ඒ කියන්නේ time frame එක අතුලත open price එකට වඩා close price එක වැඩි නම් ඒ කියන්නේ උඩට ගිහිල්ලා price එක. එනේ price එක අපේ උඩට ගිහිල්ලා. හරි. එතකොට අපිට ඒක කියන green candle එකක් කියලා. අපිට open price එකට වඩා අඩුයි නම් close price එක එතකොට අපි කියන red candle එකක්. ඒක කියන bearish candle එකක් කියලා. ඔන්න අපිට කියන මේක කියලා candle antimony කියන්නේ. මොකද candle structure එක කියනවා antimony කියලා කියනවා. කියන්නේ candle එක හැදිලා තියෙන හැටි. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් අපි candle එකක තේරුම් ගන්න ඕනේ. හරිද? ඊළඟට තියෙන දැන් මේ candle එකනේ ඊළඟට තියෙන මේ candle එකේ body wick කියන එක. කියන්නේ open close price එකට හරි open price එකට වඩා වෙනස් කියන්නේ highest price එක. දැන් ඔයකට පේනවා මෙන්න මේ time frame එක ඇතුළතදී මෙතනදී open වුණා. මේ price එක මෙන්න මේ top එකටම ගියා. හයි. හරිද? එතකොට මෙන්න මේ හරිද? open close අතර පරතරයට කියනවා body එක කියලා. ඊට පස්සේ close එකයි open එකට අමතරව highest එකයි lowest එකයි. හරිද? මේ අතර එකට කියනවා අපි කියනවා wick එක කියලා. මේ wick එකයි body එක අපිට ඕනේ වෙන්නේ කියන්නේ buying pressure selling pressure එක අපිට හඳුනා ගන්න. අපි හිතුවොත් body එකට වඩා wick එක ලොකුයි නම් ඒ කියන්නේ අපි ඒ තියෙන පැත්තෙන් pressure එක වැඩි කියලා අපි තීරණය කරනවා. දැන් මෙතන බැලුවොත් මේ body එක වගේ body එකට වඩා මේ උඩ තියෙන wick එක වැඩි. ඒ කියන්නේ උඩ ඉන්නේ sellers-ලා. හරිද? අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතනවා දැන් මේ සාමාන්‍යයෙන් මම කරන විදිය තමයි කියන්නේ උඩ ඉන්නේ sellers. හරිද? අපි sellers-ලා රතු පාට දෙමුකෝ. හරිද? යට ඉන්නේ කවුද?
යට ඉන්නේ අපි කියමු buyers right ඒක තේරෙනවද? ඒ කියන්නේ උඩ තියෙන wick එක ලොකුයි නම් sellers ලා price එක පල්ලෙහාට push කරලා යට තියෙන wick එක ලොකුයි නම් ඒ කියන්නේ මොකද්ද? buyers ලා යට තියෙන price එක උඩට push කරලා හරි මෙන්න මේ body candle open close high low ඔන්න ඔය ටික තේරුණාද? අන්මියුට් කරලා අනිවාර්යෙන් කියන්න ඕගලන්ට කියලා මොකද මේක තමයි අපේ බිල්ඩින් බ්ලොක් එක. මම බිල්ඩින් බ්ලොක් එක තේරුම් ගැනීම මත තමයි අපේ ඉස්සරහා මුළු ගමනම රඳා පවතින්නේ. තේරුණා. මොකටද තේරුණානේ? ඔව්. දැන් ඔයාලට මෙතන මම උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේ කැන්ඩල් එක ගන්න. මේ තියෙන රෙඩ් කැන්ඩල් එකේ වික් එක ගොඩාක් හරිද? ඔයාලට පේන මේ ප්‍රයිස් එක ඩම්ප් වෙලා තියෙනවා. මේ ඇවිල්ලා මම අපේ මාර්ච් කැන්ඩල් එකනේ. මේ අපේ මාර්ච් කැන්ඩල් එක. කොරෝනා කැන්ඩල් එක. හැබැයි කොරෝනා කැන්ඩල් එකට පස්සේ ඔයාලට පේන මේ මාර්ච් කැන්ඩල් එකේ යට තියෙන වික් එක ලොකුයි. නිකන් සාමාන්‍යයෙන් කම්පෙයාර් කරලා බලන්න මේ ප්‍රයිස් එක රයිට් බොඩි එකට වඩා ලොකුයි වික් එක පේනවනේ. ඒ කියන්නේ මේකෙන් මම තේරුම් ගන්න දේ මොකද්ද? කාට හරි කියන්න පුළුවන්ද? buy pressure එක වැඩි කියලා. ඔව් buy pressure එක වැඩි. මාර්ච් ඉවර වෙච්ච ගමන් මේක බැලුවා buy pressure එක වැඩි. මම දැනගත්තා right. කැමති විදිහකට bitcoin ගන්න. දැන් පුළුවන් තරම් bitcoin එකතු කරගන්න. මේක ඇවිල්ලා මගේ bitcoin collection signal එක. ප්‍රශ්නයක් අහන්න ඕනද එතන? ප්‍රශ්නයක් අහන්න. ඒක තමයි මේ ක්ලාස් එක කරන්නේ. දැන් අපි මේ ප්‍රෙෂර් එක ඩිසයිඩ් කරන්නේ වික් එකේ ලෙන්ත් එකෙන්ද නැත්නම් අර ප්‍රයිස් එක පුෂ් හරි පුල් වෙන ස්පීඩ් එකෙන්ද එහෙමද? මෙහෙමයි. මෙතන මම දැන් සරලව කියලා දෙන්නේ වික් එකෙන් බලලා ප්‍රෙෂර් එක කොයි පැත්තටද තියෙන්නේ කියලා තේරුම් ගන්න එක. තේරුණාද? අපි මේ එක සාධකයක් විතරයි. දැන් මේවනේ කාර් එකට රෝද හතර තිබ්බ පළියට අපිට කාර් එක යන්න බෑනේ. අපි කාර් එකේ එන්ජින් ඔයිල් බලන්න ඕනේ, පෙට්‍රල් බලන්න ඕනේ. හරිද තේරෙනවනේ? අපි දැන් මේ කියන්නේ අර මේ කාර් එකේ රෝද හතර තියනවාද කියලා තමයි මේ බලන්නේ. ඒ කියන්නේ මේක එක සිග්නල් එකක් විතරක් විදිහට ගන්නවා එහෙමද? මේ එක පොයින්ට් එකක් විතරයි. දැන් බලමු. දැන් තව හොඳ ස්ට්‍රක්චර් එකක් තමයි මේ monthly candle බැලුවම ඔයාලට පෙන්නනවා මෙන්න මේ ඒරියා එක. හරිද? මේ candle එක කොච්චර green වුණා? හරිද? මේකේ selling pressure එක පේනවද? මේකේ selling pressure එක බැලුවොත් දැක්කනේ බොඩි එකට වඩා වැඩි. හරිද? අනිත් ඒවාට බලන්න පුළුවන්. දැන් එක එක විදිහට මෙෂර් කරනවා. දැන් බලන්න සමහර දෙනා මේක දැන් මේක බැලුවොත් මේකේ වික්ස් දෙකක් තියෙනවා දෙපැත්තට. selling pressure wick එක වැඩි, buying pressure wick එක අඩුයි. කියන්නේ sellers price එක පල්ලෙහාට ගෙනාවට buyers ලට ඒක උස්සන්න අමාරුයි. මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙතනදී ඔයාලට හොඳට තේරෙනවා profit taking එකක් යන්නේ කියලා මේ month candle එක close කරා. මොකද ඔයාලට මේක බැලුවා මෙතන ඔයාලට support line එක ගැහුවම ඔයාලට ලස්සනට පේනවා මෙන්න මේ support line එකට ඒ කියන්නේ මේ line එකට ආවම sellers ලා profit taking කරන්න පටන් ගත්තා. මේ bear market එකේ හිටපු sellers ලා හරි bear market එකේ accumulate කරපු sellers ලා දැනගත්තා මේක හොඳ point එකක් sell කරන්න. මොකද කලින් මෙන්න මේක තමයි monthly close line එක. ඔයාලා වෙන්නේ ලස්සනට monthly close line එක ගාවින්ම sell වෙනවා. දැන් මේක ඇවිල්ලා right දැන් මේ කියන්නේ
selling pressure ඊට පස්සේ ඊළඟ එක තමයි monthly resistance line එක මෙන්න මේ දෙක දැක්කම right ඔයා දන්නා මම දැන් bitcoin ගන්න නෙමෙයි ඕනේ මම bitcoin position එක short කරන එක තමයි හොඳම ඊට පස්සේ ඊළඟ මාස බැලුවොත් ඊළඟ මාසෙත් sell pressure එක වැඩි ඊළඟ මාසෙත් sell pressure එක වැඩි මට පේනවනේ sell pressure එක එන්න අඩු වෙනවා ඊට පස්සේ මෙතන ඩිසෙම්බර් පේනවා sell pressure එන්න අඩු වෙනවා right ඩිසෙම්බර් මුල මම මාර බුලිෂ් මට මම මේ වෙලාවේ ලොකු මේ පුළුවන් තරම් ලොකු amount එකක් 7000 range එකේ maximum මට පුළුවන් තරම් මම accumulate කරා මොකද මේ selling pressure එක එන්න අඩු වෙවි ආපු හින්දා ඒක signal එකක් ඊට පස්සේ support line ගණන් හිටියා නම් ඔයාලට පේනවා මේ ඇවිල්ලා මේ support එකකට price එක එනවා කියන්නේ reversal එකක් යන්න පුළුවන් කියන එක දැන් මේ ඇවිල්ලා කියන්නේ හැම වෙලේම මේක හරි කියන්න බෑ මේ ඇවිල්ලා experience එකත් එක්ක අපි build කරගන්න ඒවා හරිද ඊට පස්සේ මේක දැන් එක දෙයක් තමයි දැන් ජනවරි වල හොඳ bullish nature එකක් තිබුණා හරිද ඊට පස්සේ ෆෙබ්‍රුවරි වල කොවිඩ් කේස් එකත් එක්ක bearish වුණා ඊට පස්සේ world lockdown එකත් එක්ක right ඔක්කොම දේවල් market crash වුණා හදිස්සියවත් කොවිඩ් තිබුණ නැත්තම් අපි දකිනවානේ මෙන්න මේක ආයමත් මේ 13000 level එකට යනවා ඒක අපිට මෙන්න මේ මෙතන ඉඳන් continuation එකක් බලන්න තිබුණා කියලා තමයි මගේ අදහස මේ ඇවිල්ලා external macro economic impact එකක් තමයි මෙතන වෙන්නේ අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ අපි ට්‍රේඩ් කරනකොට ඒ කියන්නේ ටෙක්නිකල් විතරක් මදි ෆන්ඩමෙන්ටල් කිව්වම ක්‍රිප්ටෝ විතරක් නෙමෙයි ඉකොනොමික් සයිකල් එකත් බලන්න ඕනේ මොකද බිට්කොයින් කියන එකට ලොකු ඉම්පැක්ට් එකක් දෙනවා ඉකොනොමික් කන්ඩිෂන්ස් කියන එක මොකද මේ වෙලාවේ බිට්කොයින් අප් වෙන්න ලොකුම හේතුව මොකද්ද money printing වැඩි හින්දා මොකද බිට්කොයින් හැදුවේ money printing against value එක constantly save කරගන්න එතකොට ඇත්තටම බිට්කොයින් වල price එක වැඩි වෙනවද දැන් එහෙම බැලුවොත් economic perspective එකකින් බිට්කොයින් වල price එක වැඩි වෙන්නේ නැහැ මොකද බිට්කොයින් වල price එක adjust වෙනවා government වලින් money print කරන්න ඒ price එකට adjust වෙනවා ඒ inflation එක අපිට පෙන්නනවා හරිනේ දැන් ඔයගලන්ට තේරෙනවනේ wick එකයි candle එක බලලා pressure side දෙක හොයාගන්න හැටි දැන් ඔක සාමාන්‍ය අපිට ට්‍රේඩින් කරන් යනකොට ඕන කරන concept එකක් මොන හරි ප්‍රශ්න තියෙනවද candle එක සම්බන්ධයෙන් candle open close high low චිරාත් මේ බිට්කොයින් එකේ ඉන්ෆ්ලේෂන් එක කියලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. අපි ක්ලාස් එකෙන් පොඩ්ඩක් ඈතට යනවා එතකොට අපි ඒක වෙනම ගමුද? ඔව් වෙනම ගමු. right දැන් candle එකක් කියන එක තේරුම් ගත්තද? ඔව් ඒක තේරුණානේ. දැන් අපිට ඒක ඕනේ මොකද්ද මේක තියෙන. දැන් එතකොට weekly එකේ candle එක කියන්නේ මොකද්ද? weekly candle pattern එක කියන්නේ week එකක් ඇතුළත. එතකොට day එකක candle pattern එක කියන්නේ මේ candles open daily close එක තියෙන්නේ UTC 00 to UTC ඊළඟ දවසේ 00. දැන් ඔයාලට මෙතන පේනවා මම calendar UTC time එක දාන් ඉන්නවා. දැන් මේ වෙලාව බැලුවොත් UTC මේ එකමාරයි වෙලාව. කියන්නේ UTC time එක කියන්නේ ගොඩක් දුරට London time එක. Universal time coordinates මට මතක හැටියට. මෙන්න මේ කියන්නේ අපි ඉගෙන ගන්න Greenwich වෙලාව කියලා. Greenwich මධ්‍යහ්න වෙලාවේ සිට ශ්‍රී ලංකාව තියෙන පැය පහමාරක් කලින් කියලා. ඒක අහලා තියෙනවනේ ඉස්කෝලේ අපි මොන සමාජ අධ්‍යයනයේට අපි කතා කරන්නේ.
අන්නේ ග්‍රීනිච් එකයි UTC ටයිම් එකයි සමානයි. දැන් මොකද මම ඔෆිස් එකේ වැඩ කරන්නේ UK ටයිම් ෆ්‍රේම් එකකට හින්දා මට UK ටයිමින් වලට හරි මැචින් මේ UTC ටයිම් එක. මම ගාන්ට ඔෆිස් 8ට පටන් ගන්නකොට තමයි සෙකන්ඩ් 4 hour candle එක ඕපන් වෙන්නේ. සෝරි සෙකන්ඩ් එක ක්ලෝස් වෙලා තර්ඩ් එක ඕපන් වෙන්නේ. ලන්ච් වලට යනකොට තමයි 12:00ට ලන්ච් එකට තමයි මේ ගාන්ට කියන්නේ සෝරි සහමාට මේ 12ට ලන්ච් කියන්නේ සුද්දා ලන්ච් යන්නේ 12ටනේ. අන්න ගාන්ට ඒ වෙලාවට ඊළඟ කැන්ඩල් එක ක්ලෝස් වෙනවා. right? එතකොට ඩේලි කියන්නේ UTC 00 ඉඳන් ඊළඟ දවසට එන්නේ ටයිම් ෆ්‍රේම් එක. 4 සාමාන්‍ය මම ට්‍රේඩ් කරන්නේ 4. මම ඔයගලන්ට කිව්වනේ UTC මේක එවුවා නේද මම ඔයගලන්ට? ඔව් ෂෙයා කරා ගෲප් එකේ 539 3720 ඒක නේද? ඔව්. දැන් ඔක්කොමලා ඒකට කැලෙන්ඩර් සෙට් කරගෙනද තියෙන්නේ? sorry alarms. ඔව් මම සෙට් කරලා දෙයි. හරි. ඒ වෙලාවට විතරයි ඔයගොල්ලෝ හරියට ට්‍රේඩ් කරන එක්කෙනෙක් නම් ඒ වෙලාවට විතරයි කැන්ඩල් ක්ලෝස් එක බලලා කැන්ඩල් එක දිහා බලලා ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්නේ මේ රයිට් මොනවද මේ වෙලා තියෙන්නේ කියන එක. හරිනේ. හරි. මේ ඒක දැක්ක නැති එක්කෙනෙක් ඉන්නවා නම් UTC 00 මෙන්න මෙදාට මෙන්න මේ ටයිම් එකට තමයි දවස පටන් ගන්න. ඒ කියන්නේ උදේ 5 මාට ශ්‍රී ලංකන් ටයිම්. ඊළඟට ෆස්ට් කැන්ඩල් එක ක්ලෝස් වෙලා සෙකන්ඩ් එක ඕපන් වෙන්නේ 9 මාට. right. ඔයගොල්ලෝ දැක්කලා ඇති මම සාමාන්‍යයෙන් අප්ඩේට් එකක් දෙනවා දැන් මේ දවස්වල මේ 9:30 එක. මොකද මෙතනින් තමයි මම දවස පටන් ගන්නෙ. ඊට පස්සේ ඊළඟ එක දවල් 1 මාට හවස 5 මාට මේ රෑ 9 මාට මේක තමයි අන්තිමට බලන කැන්ඩල් එක මම ඊට පස්සේ මම නිදා ගන්නවා. මෙන්න මේක වදින්නේ මහරා 1 මාට. මෙතන අපිට පෙන්වන්නේ අන්නේ ටයිම් පැය 4 ඇතුළත ඕපන් ක්ලෝස් ඒ ටයිම්ස්. හරිද? දැන් ඒක තේරුණානේ. දැන් හරිද? දැන් මෙන්න මේකට ගියාම හරිද? මේ ජැපනීස් කැන්ඩල්ස්ටික් මේ ඇවිල්ලා මේ ඔරිජිනල් බුක් එක. මෙතන නම් තියෙන black candlestick white candlestick කියලා. මොකද ඒගොල්ලෝ black and white තමයි ඒ දවස්වල තිබ්බේ. දැන් තමයි ඉතින් ලස්සන්ට මේ වෙන්නේ මොනවද කලර්ස් දාලා කැමති විදිහකට චේන්ජ් කරන්න පුළුවන් ටූල්ස් තියෙනවා. හරිද? එතකොට මේ කැන්ඩල් ප්‍රයිසින් ක්ලෝස් වෙන විදිහට අපිට එක එක කැන්ඩල්ස් එනවා. දැන් මෙන්න මේ කැන්ඩල් එක බලන්න. මේ කැන්ඩල් එකට බොඩි එකක් නෑ වගේමයි නේ. ඕපන් ක්ලෝස් හරිම ළඟයි. හරිද? ඊට පස්සේ වික්ස් දෙක දෙපැත්තට තියෙනවා සමසමව. මේ කැන්ඩල් එක ගත්තොත් මේ රතු පාටින් පෙන්වන්නේ ඕපන් යට ක්ලෝස් bearish buying pressure එක වැඩි යට කැන්ඩල් වික් එක වැඩි right ඒකින්ද ඔයාලට පේන ඊළඟ කැන්ඩල් එක මේ කියන්නේ මේක කැන්ඩල් එක බොඩි එක bearish වුණාට pressure එක bullish ඊළඟ කැන්ඩල් එක red වෙලා තියෙනවා. ඔයාලට දැන් මෙතන pattern එක ගත්තොත් ඔයාලට පේනවා මේ තනිකර මේ කොච්චර sellers ලා try මෙතන resistance line එකක් ඇදිලා තියෙනවා. මොකද මෙන්න මේ line එක කඩා ගන්න බෑ. කොච්චර යටින් push කරත් buyers ලා මෙන්න මෙතන selling තියෙනවා. selling wick එක මෙතනින් කඩෙන්න. එන්න මේ වගේ වෙලාවට අපිට හිතන්න පුළුවන් right. මෙන්න මෙතන supply zone එකක් create වෙලා තියෙනවායි කියන එක. ඊට පස්සේ හැබැයි හදිස්සියවත් මෙන්න මේ කියන්නේ මෙන්න මෙතන ලොකු selling pressure එකක් තියෙනවා. හැබැයි අපිට wick selling එක පේන්නේ නැහැ. ඒක අපි decide කරන්නේ කොහොමද? මෙතන තියෙන resistance එක. මේ buying කොච්චර buy කරත් මේ price එක උඩට යන්නෙම නැහැ.
හැබැයි හදිස්සියවත් මේ තියෙන ඔයාලට පේන මේ පොඩ මේ තනිකර පුෂ් කර උඩට එනවා බයින් පවර් එක. ඊට පස්සේ මෙතන සෙල් කරන්න හිටිය ඔක්කොමලා සෙල් වෙලා ඉවරයි. ඔයාලට පේනවා මෙන්න මෙතන වෙනකොට හරිද? ඔක්කොම සෙල් වෙලා ඉවරයි. ඊළඟට ලොකු බයින් කියන්නේ මේක බ්‍රේක් වුණාට ගමන් හරිද? ලොකු බයින් ප්‍රෙෂර් එකක් එනවා. මේ තියෙන්නේ ලොකු බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ප්‍රයිස් එක උඩට අරන් යනවා. ඔන්න ඊළඟ ෆෝවර් එක. රයිට්. ඊළඟට එනවා ප්‍රොෆිට් ටේකින් එක. ඊට පස්සේ එන්නේ මොකද? ප්‍රයිස් එක ඩම්ප් වෙනවා. ඒත් බයර්ස් ලගේ පවර් එක වැඩි. බයර්ස් ලා උඩට පුෂ් කරනවා. හරි. දැන් ඔයාලට පේනවා මේක බලුවොත් මේ හැම වෙලේම ප්‍රයිස් ඩම්ප් වෙන හැම වෙලේම බයින් ප්‍රෙෂර් එක වැඩි. අපි යම් පරණ එකකට දැන් මේ හරියේ බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ ටිකේ ඩ්‍රොප් වෙවි එනවා. කියන්නේ බයින් ප්‍රෙෂර් එක කොච්චර මේව කරත් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රයිස් කොන්සොලිඩේෂන් එකක් යනවා. රයිට්. මෙතනදී ඊළඟට හරිද? අපි හිතන් මේ කල්පනා කරන්න ඕනේ තමයි මේ වගේ තැනක රයිට්. කැන්ඩල් ප්‍රෙෂර් එක මාකට් සෙන්ටිමන්ට් එක කොහොමද කියන එක. සාමාන්‍යයෙන් ටෙක්නිකල් විතරක් අපි ඇනලයිස් කරොත් රයිට්. මෙතන කොන්සොලිඩේෂන් එකක් වෙනවා. ඊට පස්සේ මොකද? කොන්සොලිඩේට් වෙලා ප්‍රයිස් එක උඩට යන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්. හරිද? මොකද කොන්සොලිඩේෂන් එක පස්සේ ප්‍රයිස් එක උඩට යන්න ඕනේ. නැත්නම් ප්‍රයිස් එක යටට යන්න ඕනේ. හරිද? මෙන්න මේ වෙලාවේ මොකද්ද? මේ වෙලාවේ මාකට් සෙන්ටිමන්ට් එක නෙගටිව්. ඉකොනොමිකල් කන්ඩිෂන් ඩ්‍රොපින්. හැමතැනම ලොක්ඩවුන්. මොකද ඒකට සෙන්ටිමන්ට් අයිඩියා එක. මාකට් එක නෙගටිව්, මිනිස්සු පැනික් වෙලා ඉන්නේ. මිනිස්සු පැනික් වුණාම මොකද වෙන්නේ? හොයන්නේ බලන්නේ නැතුව ඔහේ සෙල් කරනවා. හරිද? රයිට්. අන්න ඒ වෙලාවේ ඔයාට සෙන්ටිමන්ට් එක ඇනලයිස් කරලා තිබුණා නම් ඔයා දන්නවා බය නැතුව මෙන්න මේ සෝන් එක හරිද? මේ කොන්සොලිඩේෂන් එක බ්‍රේක් වෙච්ච ගම ඔයාට තියෙන එකම දේ ෂෝට් කරන්න කියලා. හරි ඊට පස්සේ ආයෙත් මේ තියෙන ඊළඟ කොන්සොලිඩේෂන් ලෙවල් එක. රේන්ජින් කියන්නේ කොන්සොලිඩේෂන් කියන්නේ දෙකම එකයිද? ප්‍රයිස් එක රේන්ජ් වෙනවා කියන්නේ කොන්සොලිඩේට් වෙනවා හා සමානයි. රේන්ජින් කියන වචනේනේ ගොඩක් ෆොරෙක්ස් වල. ඒ කියන්නේ එක්තරා රේන්ජ් එකක අප් ඩවුන් වෙවි යනවා කියන එකට සමාන අදහසක්. එතකොට ඒක මේ ප්‍රයිස් බ්‍රේක් ඩවුන් බ්‍රේක් අප් බ්‍රේක් අවුට් කියන්නේ මේ ප්‍රයිස් එක බ්‍රේක් අවුට් වෙනවා කියන්නේ දැන් ඔයාලට පේනවනේ මේ කොන්සොලිඩේෂන් එක. දැන් මේ කොන්සොලිඩේෂන් එක. මේ කොන්සොලිඩේෂන් එකෙන් එළියට පැන්නා. ඒ කියන්නේ බ්‍රේක් අවුට් වෙනවා. ඒ කියන්නේ බ්‍රේක් අවුට් එක උඩට වෙන්න පුළුවන්, පල්ලෙහාට වෙන්න පුළුවන්. බ්‍රේක් අප්, බ්‍රේක් ඩවුන්. මෙතන බ්‍රේක් ඩවුන්. ඊට පස්සේ මෙතන බ්‍රේක් අප්. බ්‍රේක් අප්. මෙතන හරි මේක කල්ලා බැලුවොත් හරිද? මෙතන තියෙන්නේ right break up retest and ආයමත් මෙතන නම් වෙන්නේ ආයමත් long consolidation එක. හරිද? අපි දැන්ට retest කියන්නේ සාමාන්‍යයෙන් support හරි resistance හරි මොකක් හරි level එකක් කැඩුවම trend level එකක් කැඩුනම ඒක උඩට ගිහිල්ලා ආයමත් ඒ level එක support එකක් හැටියට මේ retest කරනවා. check කරනවා. හරිද? ඊට පස්සේ ඒක යටට කැඩෙනවා නම් යටට කැඩිලා ආයමත් උඩට ගිහිල්ලා ඒ support line එක resistance එකක් හැටියට retest කරනවා. right? consolidation කියන්නේ මොකද්ද? consolidate කියන්නේ මෙන්න මේ වගේ price එක තැන up down වෙවි යන එකක්. හරි. දැන් අපේ purpose එක ඇවිල්ලා අද consolidation ඉගෙන ගන්න මේ candlestick ඉගෙන ගන්න.
හරිද දැන් මේ කැන්ඩල්ස්ටික් වල ප්‍රයිස් අප් ඩවුන් වෙන විදිහට තමයි අපි මේ තේරුම් ගන්න මේක කොන්සොලිඩේට් වෙනවද මේක රේන්ජ් වෙනවද කියලා හරිද දැන් අපි කැන්ඩල්ස්ටික් කියන එක තේරුම් ගත්තනේ කැන්ඩල්ස්ටික් කියන එක සම්බන්ධයෙන් තවම ප්‍රශ්න තියෙනවද මොකද මේ කැන්ඩල්ස්ටික්ස් වලින් කරන්නේ කියන්නේ ට්‍රේඩින් කියන එක වෙන්නේ මිනිස්සුන්ගේ fear and greed කියන මේ emotional component දෙක මත වෙන මේ දෙයක් හැටියට තමයි ජැපනීස් ලා කියන්නේ එක්ස්ප්ලেইন කරේ. කියන්නේ මිනිහෙක් බයි කරන්නේ greed එක වැඩි වුණාම. මිනිහෙක් sell කරන්නේ fear එක වැඩි වුණාම. අන්න ඔයගොල්ලෝ අහලා තියෙන්නේ fear and greed index කියලා. අන්නේ fear and greed කියන emotions දෙක අපිට පෙන්වන method එකක් තමයි මේ candlestick කියන්නේ. දැන් ඊට පස්සේ මේගොල්ලෝ එකතු කරපු data මත මේගොල්ලෝ කිව්වා right අපිට common patterns දකින්න පුළුවන් කියලා. එතකොට common patterns අනුව අපිට decisions ගන්න පුළුවන් ඊළඟට මොනවා වේද ඊළඟට up වේද down වේද reversal එකක් වේද මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි පොඩ්ඩක් ගිහිල්ලා මේ reversal කියන්නේ patterns ගැන පොඩ්ඩක් බලමු. මෙතන ඉස්සෙල්ලාම තියෙන reversal patterns. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්න reversal patterns කියන්නකෝ. අහලා තියෙනවනේ. hammer hanging man inverted man මේ තියෙන shooting hammer and hanging man hammer hanging man දැන් මොකද මේ hammer කියන්නේ මොකද්ද අපි බලමු මෙතන මෙන්න මේක අපිට hammer candlestick එකක් හැටියට ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ upper wick එක නෑ හරි පොඩි negligible upper wick එකක් තියෙන්නේ හරිද ඊට පස්සේ body එක තියෙනවා ඊට පස්සේ lower wick එක ලොකුයි මේකට පේනනේ නිකන් මේක මිටියක් වගේ කියලා අන්න ඒකට කියන hammer candlestick එකක් කියලා ඒතර hammer candlestick එකක් ආපු වෙලාවක reversal possibility එක වැඩි ඔයාලට මේ point එක ගත්තොත් right මෙතන hammer එකක් ඇවිල්ලා තියෙනවා hammer එකට පස්සේ price drop එකක් ඇවිල්ලා තියෙනවා හරි ඒකට අපි බලන්නේ මෙන්න මේ වගේ common chart patterns තියෙනවා ගිහලා Google search කරොත් ඔයාලට මේ වගේ common chart patterns ඕන තරම් හොයාගන්න පුළුවන් hammer කියයි spinning top කියයි හරිද ඒත් අපි තේරුම් ගන්න ඕනේ මේ pattern එකක් ආපු පළියට මේ ඒ කියන දේ හැම වෙලෙම වෙන්නේ නැහැ කියන එක ඒ pattern එක ආවම අර කියන දේ වෙන්න තියෙන possibility එක වැඩි අපේ experience එකෙන් තමයි right මෙතන මම දකින hammer pattern එකක් ආවා right එහෙනම් මම short entry එකක් ගන්නවා bitcoin වල හැබැයි මම මගේ stop loss එකක් තියන්න ඕනේ මොකද stop loss එක තියන්නේ මම stop loss එක තියන්නේ swing මේ මෙතන higher swing time frame එක entry එක ගන්න ඕනේ කොතනද right මේ candle close එක හරි ඊට යටින් හරි කළා මගේ මේ point මේ stop loss එක මෙතන උඩින් තියෙනවා මොකද මේක යන්න පුළුවන් මේ වෙලාවේ යන්න පුළුවන් උඩරිම ඇවිල්ලා මෙන්න මේ swing high එකට level එකට තමයි ඒක තේරුණාද අපි තව candles patterns ටිකක් බලමු hammer man සාමාන්‍ය මෙතන hammer තමයි reversal එක පෙන්වන්නේ hammer hanging man දැන් මේ hammer hanging man කියන දෙකම එක සමානය වගේ තමයි නේ සාමාන්‍ය hanging man කියන්නේ hammer කියන සාමාන්‍ය sorry මේක hammer එකකට වඩා
මේක හැංගින් මෑන් එක. හැංගින් මෑන් කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකේ උඩම ආවොත්. හැම එකක් කියන්නේ ට්‍රෙන්ඩ් එකේ යට ආවොත්. සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ එක්සාම්පල්ස් 100% හරියටම හොයලා කියන්න අමාරුයි. රයිට් මේ තියෙන හැම එක දැම්මට පස්සේ මේගොල්ලෝ පෙන්නනවා possible හැම points මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දැන් මෙතන හැම එකක් තියෙනවා. right ඊට පස්සේ මේ හැම එකකට පස්සේ price reversal එකක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ perfect හැම එකක්. ඊට පස්සේ තව බලමු right මෙන්න මෙතන ආයෙමත් මෙතන හැම එකක් වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ price එක drop වෙලා තියෙනවා. ඊට පස්සේ price එක up වෙලා තියෙනවා. අපි හැම එකකදී හැම එකේ candle structure එක තමයි තේරුම් ගන්න ඕනේ. මොකද upper wick එක නෑ, smaller body, ඊට පස්සේ lower wick එක වැඩි කියන එක. right ඊට පස්සේ මේක අයින් කළා hanging man එකකට යනවා. මොකද හැම කියන එක bullish reversal එකක් හැටියට කියලා ගන්න. හරිද? hanging man. right. hanging man කියන්නේ අර similar ඒ same structure එක තමයි. හැබැයි hanging man එක කියන්නේ මොකද? hanging man එක කියන්නේ අපි trend එකේ උඩ ආවොත්. මෙරියන්නේ කාගෙන් හරි humming noise එකක් එනවා මට. right හරි. මේ තියෙන්නේ hanging man කියන්නේ similar එකක්. upper wick එක පොඩි හෝ නෑ. body එක තියෙනවා. body එක වගේ දෙගුණයක් විශාල wick එකක් තියෙනවා. කියන්නේ හැම position එකක් හැම candle එකක් ආවොත් right. ඒ කියන්නේ downwards reversal එකක් එන්න පුළුවන්. හැබැයි මෙතන ඔයාලට පේනවා price එක පොඩ්ඩක් drop වෙලා ඊට පස්සේ ආයෙමත් up වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ hanging man එක ආව පළියට price එක reverse වෙන්නේ pull back වෙන්නේ නැහැ. ඒ වගේ කාම වෙන්න තියෙන possibilities වැඩි. right මේ තියෙන හොඳ example එකක්. right මේ තියෙන්නේ මේ හැම hanging man වල අපිට මේක ගැන වද වෙන්න ඕනේ නැහැ. කලර් එක ගැන වද වෙන්න ඕනේ නැහැ. right මෙතන මොකද්ද තියෙන්නේ? no upper wick body wick lower wick is larger than body. හරිනේ. ඔන්න hanging man එක. ඊට පස්සේ අපි මම හිතන්නේ මෙතනින් ගිහිල්ලා අපි කතා කරන එක ලේසි. හරි. හරාමි. ඊට පස්සේ තව මොනවද? spinning top black. There's a spinning top white. spinning top කියන්නේ ඕගොල්ලෝ දන්නවද මට ඒක බම්බර් එකක් වගේ තියෙන ඩිවයිස් එකක් අර බිම් තියලා කරකවන්නේ බිම තියලා අන්න ඒ වගේ එකට බම්බර්නේ ඒක බම්බරනේ බම්බරට ඒකට තමයි කියන්නේ ස්පිනින් টপ කියලා. එයාට බැලුවොත් මෙන්න මේ කැන්වස් දෙක නිකන් ඒ වගේ කන්නේ. ඒ ස්පිනින් බම්බරේ තියෙන යටට උලයි උඩට පොඩි උලකුයි මේ පොඩි පැතලි බොඩි එකකුයි. මෙතන ස්පිනින් টপ white ස්පිනින් টপ black කියන්නේ මේකයි. white කියන්නේ bullish එක කියන්නේ කොලම් කියන්නේ open එක යට close එක උඩ නම්
මේක රතු පාට එකක් කියන්නේ open high close low මේකත් ඇවිල්ලා කන්සිඩර් කරනවා රිවර්සල් පොයින්ට් එකක් කියලා. කියන්නේ ට්‍රෙන්ඩ් එකක උඩ මතු වුණා එතනින් ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. අපි මං කියව වගේම මේකද මේ කැන්ඩල් එකක් ඇති වුණයි කියලා අපිට අනිවාර්යෙන් වෙයි කියන්න බෑ. සාමාන්‍යයෙන් මෙහෙමයි. රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා මෙතන. හරිද? මෙතන ස්ට්‍රෝං රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ඒ වගේම ෆිබොනාචි ලෙවල් එකකුත් තියෙනවා. මෙතන තියෙන රෙසිස්ටන්ට් ලයින් එක වීක්ලි හරි මන්ත්ලි හරි ලයින් එක. හරිද? ඊට පස්සේ මෙතන තව තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් රිවර්සල් එක. ට්‍රෙන්ඩ් ලයින් රෙසිස්ටන්ට් එක. හරිද? අන්න ඒ වෙලාවක මෙතන රිවර්සල් කැන්ඩල් එකක් ක්‍රියේට් වුණොත් මම දන්නවා මෙතන රිවර්ස් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි කියන එක. මොකද ට්‍රේඩින් කියන්නේ 100% හරියන දෙයක් නෙමෙයි. ට්‍රේඩින් කියන්නේ කැල්කියුලේෂන් එකක්. මේක නෙවෙයි ස්ටැටිස්ටිකලි අපි බලනවා මෙන්න මේ පොසිබිලිටි එක වෙන්න තියෙන chance එක වැඩි කියන එක. හරිද? right spinning top බැලුවා. ඊට පස්සේ යන් අපි මෙන්න මේක මම ගොඩාක් පාවිච්චි කරන එක. bearish and bullish engulfing. engulfing කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? engulfing කියන එකේ අදහස මොකද්ද මම කියන්නේ? ගිල ගන්නවා හා ඒ කියන්නේ සමාන අදහසක් තමයි දෙන්නේ. ගිල ගන්නවද ගොඩ ගැහිමක් වගේ ඒ වගේ අදහසක්ද දෙන්නේ? ගිල ගන්නවා නේද? කවර් කරනවා වෙන්නේ. ඔව්. Okay. Surrounding cover something or someone completely. Right. Right. Bearish engulfing, bullish engulfing. බලමුකෝ මේක bearish engulfing එකක් වගේ නෑ. මේ තියෙන්නේ. හරි. ඉස්සලම් බලමු bullish engulfing එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? පළවෙනි කැන්ඩල් එකට වඩා හරිද? ලොකු second candle එකක් තියෙනවා. එතකොට පළවෙනි කැන්ඩල් එකේ බොඩි එක වැහෙන්නම second candle එකේ බොඩි එක තියෙනවා. ඒ කියන්නේ මේ එතකොට කියනවා ඒ කියන්නේ පළවෙනි කැන්ඩල් එක කවර් කරගෙන ඉන්නවා වගේ කැන්ඩල් එකක් තමයි දෙවෙනි කැන්ඩල් එක. ගොඩක් වෙලාවට මේ bullish engulfing එකේදී පළවෙනි කැන්ඩල් එක red second එක green. ඒ කියන්නේ bearish candle එකකට පස්සේ හැදෙන bullish candle එක bearish එකට වඩා ගොඩාක් ලොකුයි. මේ සාමාන්‍යයෙන් බොඩි එක මේ මුළු කැන්ඩල් එක කියන්නේ bearish candle එකේ wick එකයි බොඩි එකයි ඔක්කොම කව වෙන්න තරමට bullish candle එකේ බොඩි එක වැඩි. ඒ වගේම තව concept එකක් තියෙනවා. අන්න ඒකේ volume එක අරකේ volume එකට වඩා වැඩි වෙන්න ඕනේ. සමහර විට මේක මේ bearish candle එක වහගෙන bullish candle එක හැදෙන්න පුළුවන්. හැබැයි volume මදි. volume එක මදි නම් අපි හිතනවා right මේක full engulfing situation එකක් නෙමෙයි කියලා. ඒවට වෙන වෙන්න මෙතනත් right මේ body එකට වඩා මේ body එක ලොකුයි. volume එකත් වැඩි. bullish engulfing ආවොත් අපි හිතනවා ඊළඟට වෙන්නේ bullish uptrend එකක් ඇති වෙන්න තියෙන chances වැඩි. දැන් මෙතන බැලුවත් right මේකට පස්සේ
හොඳ බුලිෂ් අප්ට්‍රෙන්ඩ් එකක් වෙනවා. හැබැයි මේ බුලිෂ් ඉංග්ලිෂ් ෆින් එකට පස්සේ අපිට අප්ට්‍රෙන්ඩ් එකක් දකින්න වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම කියන්නේ. right මෙතන හැම වෙලේම කියන්නේ කැන්ඩල් ස්ටික් එක ඇති වෙච්ච පළියට ඒ සිටුේෂන් එක වෙන්නේ නැහැ. ඊට අදාළ ස්ට්‍රක්චර්ස් අපි තව බලන්න ඕනේ කියන එක. ඔතනදි මේ දැන් ඔයාලා දැන් ඔය කර්සර් එක තියෙන එක ළඟම තියෙන එන්ගල්ෆින් එක බලන්නකො දිග නෑ තව ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් තියෙන අන්න ඒකේ රෙඩ් එකයි ග්‍රීන් එකයි මාරු වෙනවා කියලා හිතුවොත් නිකන් දැන් ග්‍රීන් දැන් රෙඩ් කැන්ඩල් එක තියෙන දැනට ග්‍රීන් එක ඇවිල්ලා ග්‍රීන් එක රෙඩ් වෙනවා එතනත් සේම් එකම කන්සෙප්ට් එකද? එහෙම වෙන්න බෑ. මේ සක්ෂක මේ කියන්නේ රෙඩ් නම් මේක අනිත් පැත්තට හැදෙන්නේ. මේක රෙඩ් වුණොත් මේක අනිත් පැත්තට හැදෙන්නේ. මොකද රෙඩ් කියන එක තේරුම මොකද්ද? ඕපන් එකට වඩා ක්ලෝස් එක යටයි කියන එක. යටයි කියන ආයක පල්ලයට. ඒක වෙන්න බෑ. හරිද? එතකොට මේක ඉස්සරහින් තියෙන එක අන්න එතන තියෙන එක ඊට එහා පැත්තක. ඒ කියන්නේ මේක වම් පැත්තට left side එකේ මේ BE කියලා වැටලා තියෙන්නේ. දැන් BE කියලා මේ ඔය කියන්නේ මේකද? ඔව්. මේතනත් කියන්නේ මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එක අනුව බුලිෂ් එන්ගල්ෆින් එකක් තමයි හදිලා තියෙන්නේ. හරිද? හැබැයි මෙතන හැදිච්ච බුලිෂ් එන්ගල්ෆින් එක වෙනස්. ඔව් එතන ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න තරම් මාකට් එකේ අනිත් ෆැක්ටර්ස් සපෝට් කරන්නේ නැහැ. ඔයාලා බැලුවොත් මම මෙතන අඳපු ලයින් එක තියෙනවා මේක මට වෙන හොඳ සපෝට් ලයින් එකක් ඇටියට. ඔයාලට තේරෙනවද? මෙන්න මේක සපෝට් ලයින්. දැන් මේ තියෙන මෙතන බැලුවොත් මෙතන සපෝට් මේ ඊට පස්සේ මේක රෙසිස්ටන්ට් වෙනවා. රෙසිස්ට් කියන්නේ රයිට් මේ සපෝට් එක බ්‍රේක් කරන් යන්න තරමට මේ මෙතන මාකට් එක පොසිබල් නැහැ. ඒ කියන්නේ මෙතන උඩ සෙලර්ස්ලා ඉඳලා තියෙනවා ගොඩක්. ඒ කියන්නේ අනික බලන්න ඔයාලට මෙතන බුලිෂ් එන්ගල්ෆින් එක හැදුනට selling pressure වැඩි මේකේ. මම බැලුවොත් මේ කැන්ඩල් එක අරන් බැලුවොත් සිමිලර්. ඒ කියන්නේ බොඩි එකට සමාන වික් එකක් තියෙනවා. ඒ කියන්නේ 50-50. හරිද? හැබැයි ඊට පස්සේ මෙතන මේක මේ සපෝට් ලයින් එක මේ සපෝට් එක බ්‍රේක් වෙලා පල්ලෙහාට ඇවිල්ලා හරිද මේ ඇවිල්ලා ඊට පස්සේ මේක රෙසිස්ටන්ට් එකකට කන්වර්ට් වෙනවා සාමාන්‍යයෙන්. හරිද? දැන් දැක්කනේ රීටෙස්ට් එක මේක දැන් කැඩෙනවා. කැඩිලා ඔන්න රීටෙස්ට් කරනවා මේ සපෝට් එක රෙසිස්ටන්ට් එකක් හැටියට. ඊට පස්සේ ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. ඔන්න ඊට පස්සේ ඔන්න ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා මේක තමයි ලෝවස්ට් පොයින්ට් එක. ඊට පස්සේ මෙන්න මේ රෙසිස්ටන්ට් ලයින් එක කඩාගෙන යන්න බුලිෂ් එන්ගල්ෆින් එකක් හැදෙනවා. රයිට්. මෙතන වොලියුම් එක ඔයාලට පේනවා වොලියුම් එකක් වැඩි කියලා. වොලියුම් මේක දාමු. රයිට්. එතකොට ඔයාලට පේනවා ඇවරේජ් වොලියුම් එකට වඩා ලොකු වොලියුම් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන බැලුවොත් මේ එන්ගල්ෆින් එකේ ඔයාලට පේනවා ඇවරේජ් වොලියුම් එකට වඩා ලෝ වොලියුම් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක මදි. දැන් ඔයාලට තේරෙනවා රයිට්. එන්ගල්ෆින් එකක් හැදුනා සපෝට් ලයින් එක කඩාගෙන උඩට ගියා. ඊට පස්සේ ඇවරේජ් වොලියුම් එකට වඩා වැඩි. දැන් මේක ඔයාලට තේරෙනවනේ එක දෙයක් නෙමෙයි. දේවල් ගොඩක් මෙතන ඇඩ් වෙවි එනවා. රයිට්. එතකොට selling pressure එකට වඩා buying power එක වැඩි. ඒකයි මේ බොඩි එක ලොකු. රයිට්. දැන් trend reversal එකක් වෙන්න මේක break out එකක්. ඊට පස්සේ ඊළඟ candle එක ඔන්න retest කරනවා මේ support line එක. retest කරලා ඔන්න push කරනවා උඩට. right. ඔයාලට ඒක තේරෙනවනේ. අන්න ඒ කියන්නේ candle එක විතරක් නෙමෙයි මම කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා retest breakout හරිද? support lines අන්න ඒවටත් වෙනවා. අන්න ඒවට කියන්නේ එතනට එන්න මේ building blocks තමයි අපි දැන් මේ එකතු කරගෙන යන්නේ. වොලියුම් එක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. වොලියුම් එක කියන්නේ අන්න ඒ අදාළ මේ තියෙන 1 day කියනවනේ. ඒ 1 day එක ඇතුළත වෙච්ච ඔක්කොම buying and selling වල එකතුව.
right අපි volume එක ගැන වෙනම class එකක තව ආයෙමත් කතා කරනවා හරි දැන් මේ තියෙන bullish engulfing කියන concept එක මොකද bullish engulfing කියන්නේ trend reversal pattern එකක් හැටියට තමයි අපි සලකන්නේ ඊට පස්සේ bearish engulfing හරිද දැන් එක්කෙනෙක් කවනේ කවුද හුවේ දැන් අරක දෙක මාරු වුණොත් කියලා අන්න දැන් මෙතන තියෙන අර දෙක මාරු වුණොත් හැබැයි අර දෙක මාරු වුණොත් ඔයාලට මොකද්ද වෙන්නේ bearish කියන්නේ පළවෙනි එක green candle එක දෙවෙනි එක ඇවිල්ලා red candle එක පළවෙනි එකේ body එක වැහෙන්නයි second එකේ bearish එක වෙනවා ඒ කියන්නේ මොකද පළවෙනි එකේ උඩට ගෙනිච්ච price එක එහෙම් පිටින්ම පල්ලෙහාට ගෙනල්ලා ඊටත් වඩා පල්ලෙහාට price එක ගෙනල්ලා තියෙනවා second candle එකේ හරිද ඒ අමතරව මෙතන volume එකත් පළවෙනි candle එකට වඩා වැඩි වෙන්න ඕනේ දෙවෙනි candle එකේ එතකොට වෙනවා bearish එකක් මොකද bearish එකක් හැදුනම ඒක bearish කියන එකම තේරෙනවනේ ඒක negative එකක් කියලා ඒ කියන්නේ price එක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ price එක dump වෙන්න ඕනේ. මම කියන්නේ හැබැයි වෙච්ච ඵලයට price එක dump වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ මෙතන bearish engulfing එකක් හැදෙනවා. මෙතන බැලුවොත් ඔයාලට පෙනේ දැන් මෙතන ආයෙමත් මේ පල්ලෙහා volume එක below average volume එකක්. ඒ කියන්නේ මොකද්ද? මේක strong එකක් නෙමෙයි කියන එක. අනික මේක ගානට හැදෙන්නේ ඔයාලට බැලුවොත් මෙන්න මෙතන candle close එකට ගැහුවොත් one day strong support එක උඩට තමයි මේ bearish candle එක හැදෙන්නේ. ඒක හින්දා මේක trend reversal එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වට දෙනවා trend එක උඩටම යනවා. ඊට පස්සේ දැන් මේ දෙන්නේ අපි පරණ ගහපු support line එක ගන්න නෙමෙයි. මෙතනදී කතා කරන්න ගහව support resistance line එක. අන්න ඒ support resistance line එක ගාව ආයෙමත් හැදෙනවා bearish engulfing එක. මේ පරණ resistant එක. දැන් දැක්කනේ පරණ resistant අපි වැදගත් වෙන්නේ ඇයි? පරණ resistant එක ගාවට ආවිල්ලා ආයෙමත් reversal candle pattern එකක් හැදුනම ආ reversal වෙන්න තියෙන possibility එක වැඩි. පරණ resistant line එකක් තියෙනවා daily chart එකේ. ඊට පස්සේ මෙතන තියෙනවා bullish engulfing candle pattern එකක්. volume එක වැඩි. ARN volume average volume එකට වඩා පොඩ්ඩක් වැඩි. අයිතනදි මොකක්ද වෙන්නේ? එතන ඊළඟ candle එක අපිට කියන්නේ technical කරන කෙනෙක් නම් right. ඔයාට short entry එකකට හොඳ opportunity එකක්. හැබැයි with stop loss. හරිද? ඊළඟ එක ඔයාට පේන full reversal එකක් වෙලා තියෙනවා. හැබැයි buying pressure වැඩි. ඊළඟ එකේදී ආයෙමත් මේක pick කරලා ඔන්න කියලා දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි consolidation එකක් යනවා මෙන්න මේ resistance line එක ගාව. ඊට පස්සේ මෙන්න මේ line එකෙන් break out වෙලා ආයෙමත් retest වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙමත් මේක strong මදි ආයෙමත් පල්ලෙහාට එනවා. දැන් මේක මේ break out එක strong ද නැද්ද කියලා බලන්න එක විදිහක් තමයි මම එතන volume එක බලනවා. average volume එකට වඩා අඩුයි. එතකොට මට හිතෙනවා right මේ break out එක එච්චර strong නැහැ. ඊට පස්සේ ඔන්න දැන් මෙතනදී break out එක වෙනවා. හැබැයි මෙතන volume එක අඩුයි. හැබැයි ඊට පස්සේ එන candles මෙතන pick කරනවා. ඊට පස්සේ තමයි මේක up trend වෙන්නේ. දැන් ඒක කියන්නේ technical වල 100% මේ pattern එකක් දැක්ක පළියට වෙන්නේ නැහැ කියන එක. possibility එකක් විතරයි. මේ possibility එක ඔයාගේ experience එකෙන් ඔයා දන්නා මේක 70%ක් හරියනවද 80ක් හරියනවද right. ඔයා experience එකෙන් දන්නා right. මෙතන resistance line මෙතන bearish engulfing අනිවාර්යයෙන්ම short එකක් ගන්නවා risk reward එක මේ පොඩි කරලා stop loss උඩට යන්න තියෙන point එක අඩුයි මම මගේ කියන්නේ trade එක design කරන එක තමයි කරන්නේ swing high එකට මම දෙනවා මගේ stop loss එක මේ ඔයාගේ risk එක අනුව බලලා ඔයා ගන්නවා short entry එක අන්නේ trade setup එකට එන්න තමයි අපි මේ candlestick බල යන්නේ හරිනේ දැන් අපි කතා කරා bullish engulfing bearish engulfing තව මොනවද හොඳ patterns තියෙන්නේ right මෙන්න මේ දෙක බලමු
3 black cross 3 white soldiers හිතන්නේ මේවා එච්චර very common patterns හොයාගන්න තියෙනවද දන්නෙත් නෑ මේකේ නෑනේ for pattern එකට නෑ වගේ මම ළඟදී දැක්කන එකක් right මම සරලව explain කරන්නම් මේ වගේ එකක් දැක්කොත් මොකක්ද 3 white soldiers කියන්නේ මොකක්ද කියලා explain කරන්න 3 white soldiers කියන්නේ consecutive bullish candles තුනක් එක සමාන volumes වෙන්න ඕනේ මේක ඇවිල්ලා මට පේන ළඟම උදාහරණය මේ bodies සමාන වෙන්න ඕනේ මෙතන bodies සමාන නෑ හැබැයි volume එන්න එකෙන් එක වැඩි වෙන්න ඕනේ එතනදී මොකද indicate කරන්නේ candles තුනක් volume එක වැඩි වෙනවා bullish වෙනවා right ඒ කියන්නේ bullish trend එකක් start කරන්න තියෙන chances වැඩි කියන එක ඒකේ අනිත් පැත්ත තමයි 3 black soldiers කියන්නේ ඒකේ bearish scenario එක price drop වෙන candles තුනක් එනවා ඒත් එක්කම volume එක වැඩි වෙනවා කියන එක තව candlesticks මොනවද dodgy stars බලමු dodgy මේකේ channel එකේ පෙන්නන්න 4 බලමු dodgy right 4 එකේ dodgies තියෙනවා dodgy star bear dodgy star bull dodgy star මේ තියන්නේ bearish කියන්නේ this is consists of 2 candles first comes with a long green candle followed by a dodgy candle right dodgy candle එකක් කියන්නේ මම කිව්වේ spinning top එක හා සමාන එකක් තමයි මෙතනදී spinning top එකදී wicks දෙක මම හිතන්නේ හරියට මතක නෑ ඒක dodgy ඒකට තියන්නේ dodgy කියනවා dragonfly කියනවා නිකන් cross එකක් වගේ selling එක වැඩි නම් ඒක bearish ගතිය වැඩි කියන්නේ selling pressure එක වැඩි කියන එක green candle එකකට පස්සේ මෙහෙම red cross එකක් වගේ candle එකක් ආවොත් trend එක reverse වෙන්න තියෙන possibility එක වැඩි කියලා තමයි කියන්නේ මේ example එකේ පේනවා ආයක එහෙම වෙලා නැහැ කියන එක මෙතනදී ආයමත් මෙතන dodgy මෙතන dodgy එකට color එක pick කරලා නැහැ right මෙතන ආයමත් මෙතන පොඩි down trend එකක් එනවා bullish එක බලමු මෙතන තියෙන ඒ වගේම තමයි dodgy එකක් ඇවිල්ලා තියෙනවා හැබැයි right මෙතන dodgy bullish dodgy එකක් තියෙන්නේ මෙතන පොඩි candle එකක් මේක up trend වෙනවා වෙන එක තමයි වෙන්නේ හරිනේ ඔය ඇවිල්ලා candlesticks patterns මෙතන තියෙනවා මේ තියෙන්නේ library එකේ මම එක දෙන්නම් මෙතන තියෙන තරමක් මේ ලෝකේ තියෙන ඔක්කොම candlestick patterns වල PDF එක මේක ඔයගලන්ට ගිහිල්ලා බලලා මේ තියෙන ඔක්කොම candlesticks ස්ටඩි කරන්න පුළුවන් මම නම් දකින්නේ ඒකේ අවශ්‍යතාවයක් නැහැ කියන එක
හරිද මේක තියෙනවා එක එක විදිහය තියෙන්න පුළුවන් ඔක්කොම කැන්ඩල් ස්ටික්ස් ටික දැන් මේවා ටික ඔක්කොම සමහර ඉන්නවා මෙහෙම කැන්ඩල් ස්ටික් කටපාඩම් කරනවා දැන් මම දකින්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ ඔයා තේරුම් ගන්න ඕනේ මේ කැන්ඩල් එකෙන් කියන කතන්දරය මොකක්ද කියන එක දැන් අපි රැන්ඩම්ලි කැන්ඩල් එකක් ගත්තොත් රයිට් මෙතන සෙලින් ප්‍රෙෂර් තියෙනවා මෙතන පොඩි මේ බයින් ප්‍රෙෂර් එකක් තියෙන්නේ හරිද දැන් අපි තනි කැන්ඩල් එකක් අරගෙන අපිට මේ කතන්දරේ තේරුම් ගන්න බෑ හරියට නිකන් අපි ගමකට ගිහිල්ලා ගමේ එක මිනිහෙක්ට කතා කරලා කියනවා ඒ අපිට හම්බෙච්ච මිනිහා ගමේ ඉන්න මෝඩයා අපි ඊට පස්සේ කියනවා අන්නේ ගමේ ඉන්න මෝඩයෝ විතරයි කියලා අන්න ඒ වගේ එකක් තමයි එක කැන්ඩල් එකකින් කතන්දරේ බැලුවොත් තේරෙන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පීරියඩ් එකක්ම අරගෙන බලන්න ඕනේ මේ පීරියඩ් එකක කැන්ඩල්ස් මූව් වෙන හැටි කොහොමද කියලා ඊට පස්සේ මෙතන කැන්ඩල්ස් ගියොත් ඔයාලට පේන්නේ රයිට් මෙන්න මේ පීරියඩ් එකේ මෙතන කන්සල්ටේෂන් එකක් තියෙනවා ඉතින් මේ කන්සල්ටේෂන් එකේ අපිට අදාළත්වයක් නැහැ මොන විදිහේ කැන්ඩල්ස් ආවද කියන එකට ඊට පස්සේ අපි බලන්නේ දැන් රයිට් අපි බලනවා මොකක් හරි රෙසිස්ටන්ට් ලයින් එකකට පොයින්ට් එකකට ආවම රෙසිස්ටන්ට් පොයින්ට් එකට ආවම හැදෙන කැන්ඩල්ස් මොනවද කියන එක. අන්න ඒ පොයින්ට් එකට තියෙන කැන්ඩල් එක බලලා ඒ කැන්ඩල් එකේ ප්‍රෙෂර් එක තමයි සයිඩ් එක තමයි අපි ඩිසයිඩ් කරලා බලන්නේ රයිට්. අපි කොහොමද අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ මේක ඊළඟට කොයි පැත්තට යයිද කියන එක. ඔයගලන්ට තේරුණාද ඒ ටික? right අපි ඊළඟට බලමු chart patterns ටිකක් පොඩ්ඩක් මම හිතන්නේ මම දැක්කා ගොඩක් අය chart patterns කිව්වම ඕන තරම් මේ cheat sheets තියෙනවා හරිද මේ cheat sheet බලලා හරිද අපිට chart patterns decide කරගන්න පුළුවන් කියන්නේ ඉගෙන ගන්න පුළුවන් හැබැයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ මේව කොහොමද practically use කරන්න කියන එක දැන් බලමු මම හිතන්නේ right මම ascending channel එකක් දැක්කා මේ වෙලාවේ මෙතන ascending channel එක ගන්න right මෙතන තියෙන ascending triangle එක මට නිකන් roughly බලන්න පුළුවන් හැබැයි මේ ascending triangle එක සාමාන්‍යයෙන් අපි කියනවා upside එකට තමයි break වෙන්නේ කියලා හැබැයි මේ ascending triangle එක නම් break වෙලා තියෙන යටට ඒක මම කිව්වේ technical කියන්නේ 100% හරි නෙමෙයි අපි calculated risk එකක් ගන්න කරන analysis එක මම මෙතන chart patterns ගත්තොත් තියෙන ascending triangle කියන්නේ මෙන්න මේ වගේ situation එකක්. කියන්නේ price එක අපිට පේනවා daily candle එකේ බලන්න. right මෙතන තියෙන ලොකු ascending triangle එක කවදාවත් අපිට perfect triangles perfect ඒවා අපිට හොයන්න අමාරුයි right මම live market එකෙන් බලලා දෙන්නේ
මේක හරිද මේ තියෙන ට්‍රයැන්ගල් එකක් කියලා කියන්න පුළුවන් නේ මෙන්න මේ ට්‍රයැන්ගල් එක ඇතුලේ ප්‍රයිස් අප් ඩවුන් වෙවි යනවා ට්‍රයැන්ගල් එකද කියන්නේ මොකද්ද මේ තියෙන්නේ ascending triangle මේ ප්‍රයිස් එක ට්‍රෙන්ඩ් ලයින් එකක උඩට යනවා මේ පැත්තෙන් මෙතන මේ රෙසිස්ටන්ට් ලයින් එකක වැදි වැදි පල්ලෙහාට එනවා ඇයි මේ රෙසිස්ටන්ට් ලයින් එකක වැදි වැදි පල්ලෙහාට එන්නේ මෙන්න මේ හරියේ තියෙනවා ඒ කියන්නේ strong supply zone එක අපිට ඒක අපිට ඇහැර පේන්නේ ඒත් අපි දන්නා මෙන්න මේ ලෙවල් එකට ආවම sellers ලා ප්‍රෙෂර් එක වැඩි කරනවා හරිද supply zone එක තියෙනවා දැන් මෙතනදී මොකද වෙන්නේ මේ price එක push කරලා මේ supply zone එකේ buy කරන්න කියන්නේ sell කරන්න තියෙන ඔක්කොම ටික absorb කරගෙන ඉවරයි මෙතනක මෙතන මේ supply zone එකේ තියෙනයි කියලා 10000 BTC දැන් මෙන්න මේ points වදින්න මෙන්න මේ 10000 BTC absorb කරගෙන ඉවරයි අපිට පේනවා right එතකොට මේ ascending triangle කොනට එන්න මේ supply zone එකේ තියෙන ඔක්කොම ටික buy කරලා ඉවරනාට පස්සේ buyers-ලා right price එක break වෙලා උඩට යන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් ඒ වෙලාවට අපි කියනවා මෙන්න මේ triangle එකේ මෙන්න මේ point එකේ ඉඳන් මේ resistance line එකට තියෙන සමාන දුර මෙහෙම කැඩුනට පස්සේ price එක උඩට up වෙන්න පුළුවන් කියන එක. මොකට බැලුවොත් පේනවා right. එන්නේ level එකට මෙන්න මේ level එකට price එක ගිහිලා මෙතන ආයම පොඩි consolidation එකක් ගිහිලා තමයි ඊළඟ up එක යන්නේ. මෙන්න මේ වගේ එකට තමයි ascending triangle කියන්නේ. මෙහෙමයි. ඕගලන්ට පටන් ගත්ත පළවෙනි සැරේ ඕක බලන්න තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ practice එකත් එක්කම මේ වගේ patterns pick කර යන්න ඕනේ ඉස්සරහට. supply zone එකක් හැම resistance line එකක් උඩම හැදෙනවද නැත්නම් ranging market එකට විතරද හැදෙන්නේ? supply zone එකක් resistance line එකක් කියන්නේ එකම දෙයක්. ඒ කියන්නේ resistance එකක් තියෙන්නේ එතන supply zone එකක් තියෙන හින්දා. supply zone එක නැත්නම් එතන resistance එකක් හැදෙන්නේ නැහනේ. මොකද එන්නේ level එකට ආවම sell කරන්න try කරනවා වැඩි කට්ටිය. guys අපි බලමු මෙතන තියෙනවා descending triangle එක right මේ descending triangle එක නම් perfect මම කියන්නේ perfect triangle එකක ඔන්න දෙනවා right descending triangle එකකදී මොකද තියෙන්නේ මේ මෙතන අනිත් පැත්තට තියෙනවා මොකද මේ පැත්තේ තියෙන්නේ demand zone එක හරිද මේ පැත්තේ තියෙනවා හරිද කරන්න පුළුවන් බලන්න. හරි මේ පැත්තේ තියෙනවා supply එක. මෙතනදී supply එක වැඩි demand එකට වඩා. මොකද වෙන්නේ? මෙතන demand එක මම හිතන්න මෙතන demand එක තියෙන්නේ 10000 BTC. මෙතන supply එක තියෙනවා sell කරගන්න ඕන කට්ටිය ඉන්නවා 20000 right ඊට පස්සේ මෙන්න මේ points වලට එනවනේ මේ points වලට ආවම buyers ලා
බයි කරනවා. එතකොට තමයි මේ ප්‍රයිස් එක උඩට යන්නේ. මේ සප්ලයර්ස්ලා එන්න ස්ට්‍රෝං වෙනවා. ඒක තමයි මේ ප්‍රයිස් එක උඩට යන ප්‍රමාණය එන්න අඩු වෙන්නේ. දැන් මෙතන ඔන්න පළවෙනි සැරේ මෙතන උඩට ගියා. දෙවෙනි එක මෙච්චරයි. ඔන්න තුන්වෙනි ලයින් එක ඔන්න තවත් අඩුවට යන්නේ. ඊළඟ සැරේ තවත් අඩුවට. ඔන්න ඔහොමම කියලා ඊළඟ ගාවම දැන් වෙනකොට ඔන්න ඔක්කොම ඩිමාන්ඩ් එක ෆිල් කරලා ඉවරයි. ඔන්න දැන් අලුතෙන් ඩිමාන්ඩ් ගන්න කවුරුත් නැහැ. ඊළඟට ඩ්‍රොප් වෙනවා ඊළඟ ඩිමාන්ඩ් සෝන් එකට. මේ දෙන්නේ මෙතනට වෙනවා ඊළඟ ඩිමාන්ඩ් සෝන් එක මෙච්චරයි කියන එක. මේ ලෙවල් එකට ඩ්‍රොප් වෙනවා. මේ තියෙන්නේ descending triangle pattern එක. දැන් මම සරලව කියන්නම් කොහොමද descending triangle pattern එක select ඔයා identify කරගත්තට පස්සේ right ඔයා දන්නවා මෙන්න මේ trend line එකට ආපු ගමන් ඔයා short එකක් open කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන support line එකට ආපු ගමන් මෙතන long එකක් open කරන්න ඕනේ කියන එක. අන්න මේ වගේ points බලලා තමයි අපි support longs open කරන්නේ. නැතුව මම දන්නවා ගොඩක් අය අර බලන කවුරු හරි කියනවා price up වෙනවා කියලා ටක් ගාලා ගිහලා ඔන්න long එකක් ගන්නවා ඊට පස්සේ අවිලා කියනවා right අන්න අපේ loss නේ කියලා. ඊට පස්සේ බයේ තියන් ඉන්නවා. හරිද? මේක up වෙන්නේ කියලා. දැන් ඔය හිතන්නේ ඔයා මෙන්න මෙතනදී right මෙතන ඇවිල්ලා price up වෙනවා. හරිද? ඔයාට වෙන price up වෙනවා. ඊට පස්සේ මෙන්න ලොකු up එකක් යනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔයා මෙන්න මේ level එකේදී right ඔන්න ඔයා මේ level එකේදී buy කරනවා. මොකද ඔයාට පේනවානේ දැන් මේ price එක up වෙවි යනවා කියලා. දැන් දවස් මේ drop වෙලා දවස් 3ක් තිස්සේ up වෙලා යනවා. එන 1 2 3 4යි හරි 4යි. දැන් ඔන්න price එක මෙතන පොඩ්ඩක් settle down වුණා. දැන් ඔයා ගන්නවා. ඊට පස්සේ drop වෙනවා. පොඩ්ඩයිනේ drop උනේ. දැන් මම මේ trade එක අල්ලන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙමත් up වෙනවා. right මම මගේ trade එක ආයෙමත් මේ loss එක 0. දැන් අයින් වෙන්නේ නැහැ. දැන් ඔය loss එකෙන් අයින් වෙන්න බය. කැමති නැහැ. ආපහු දැන් අයින් වෙන්න බෑ. මේ trade එක උඩට ගියොත් මට profit එක වැඩි වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ ඔන්න ආයෙම පොඩ්ඩක් drop වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ටාං ගාලා පල්ලෙහාට ගිහිල්ලා ඔන්න ඔය හાર્ට් එකේ බීට් එක නවතින එක වදින එක නවතිනවා. හැබැයි ඔන්න ටක් ගාලා රිකවර් වෙලා උඩට එනවා. ආයෙමත් හිතනවා නෑ මේක උඩට යයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කඩාගෙන ගිහිල්ලා ඔයගේ account එක සුද්ධ කරගෙන පල්ලෙහාට යනවා. මම හිතන්නේ මේක කියන කතන්දරේ ගොඩක් අයට වෙලා ඇති නේද? හයිනේ. ගොඩක් අයට මේ සීන් එක අනිවාර්යෙන් වෙලා ඇති. මටත් වෙලා තියෙනවා ට්‍රේඩින් ගත්ත මුල් දවස්වල ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඕන තරම් ඔය වගේ කතන්දර වෙලා තියෙනවා. ඊට පස්සේ බිට්කොයින් ට්‍රේඩ් කරන්න පටන් ගත්තවල ඕල්ට් වල ඕන තරම් වෙලා තියෙනවා. මොකද ඕල්ට්ස් බිට්කොයින්ස් වැඩ කරන්නේ වෙනම විදි දෙකකට. බිට්කොයින් ට්‍රේඩින් කරන විදිහට ඕල්ට්ස් ට්‍රේඩ් කරන්න බෑ. right. හරිද? අපි තව chart patterns බලමු. double bottom. මේක ඇවිල්ලත් හරි common pattern එකක්. double bottom එකක් හොයාගන්න කොහෙන්ද? right මෙන්න මෙතන double bottom එකක් ඇටියට හඳුනා ගන්න පුළුවන්. double bottom එකේදී තියෙන ප්‍රධාන දේ තමයි
මේ ප්‍රයිස් එක ඇවිල්ලා බොටම්ස් දෙකක් හදනවා එකම ලෙවල් එකේ. දැන් මේ තියෙන්නේ මේ තමයි ෆස්ට් බොටම් එක. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ second bottom එක. right? bottom up bottom. ඊට පස්සේ අපි කියනවා මෙන්න මෙතනට කියලා අපි තීරණය කරනවා මේක තමයි neckline එක කියලා කියනවා. මේ තියෙන්නේ මේක bottom neckline bottom ඊට පස්සේ මේක break කරගෙන up වෙන්න ඕනේ. දැන් ඉතින් මෙහෙමයි. මේක මේ මෙතනට ගිය පළවෙනි සැරේම break වෙලා නැහැ. සාමාන්‍යයෙන් ටෙක්නිකල් ට්‍රේඩින් වල මුල ඉන්න එක්කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මෙතන ලොං එකක් දානවා. හරිද? මොකද දැන් මේ ටෙක්නිකල් පැටර්න් එක අනුව මෙහෙම අපිට ටෙක්නිකල් වල කියලා දෙන්නේ. මේ තියෙන්නේ ටෙක්නිකල් ඩබල් බොටම් එක. right. මේක ඊට පස්සේ මේක ප්‍රයිස් එක අප් වෙන්න ඕනේ. මේක තමයි possible range එක. මෙන්න මේ bottom එකයි neckline එකටයි සමාන level එකක් තමයි. මේක යන්නේ නැත්තේ. මෙන්න මේ වගේ level එකක් තමයි උඩට යන්න ඕනේ කියලා අපි assume කරන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මොකද? මේක පළවෙනි breach එකෙන් නෙමෙයි යන්නේ. මේක ගිහිල්ලා ආයෙමත් මෙතන පල්ලෙහාට drop වෙලා ඊට පස්සේ තමයි මේ up එක යන්නේ. double bottom කියන්නේ මොකද? double bottom කියන්නේ bullish sign එකක් හැටියට තමයි ගන්නෙ. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත තමයි double top කියන්නේ. double top එකක් හොයන්න බලමු. එතනදි කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් හැදෙනකන් ඉන්නවා වගේ බැලුවොත් එහෙම. ඔව්. දැන් කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් කියන්නේ දැන් මේ අපි ඉස්සරහට යනවා කිව් එක හරි. දැන් මෙතන කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් නැහැ. මොකද කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් කියන්නේ මොකද? neckline එක break out කරලා උඩින් මේක close වෙලා ඊට පස්සේ මේක ඊළඟ කැන්ඩල් එක මේ neckline එකට උඩින් හැදෙන්න ඕනේ. මේ තියෙන්නේ මේක break කරනවා. මෙන්න මේක තමයි confirmation candle එක. අපි ඒවා පොඩ්ඩක් break out කරන මම කියන්නේ මේ වෙලාවේ මගේ purpose එක ඇවිල්ලා ඔයගලන්ට මේ patterns කියලා දෙන එක. ඊට පස්සේ break out retesting ඒවට trade ගන්න හැටි අපි ඉස්සරහට කතා කරනවා. හයි BTC trade කරන විදිහට alls trade කරන්න බැරි. BTC trade කරන විදිහට alls trade කරන්න බැරි ලොකුම හේතුව තමයි alls ඔක්කොම වැඩ කරන්නේ BTC වැඩ කරන විදිහට. ඔයගොල්ලෝ තේරුම් නැතේ අරන් ඇති BTC up වෙනකොට all බහිනවා BTC down වෙනකොටත් all බහිනවා. ඉතින් BTC up වෙනවා BTC trade කරනවා නම් ඒක වෙනම බලන්න ඕනේ. alls trade කරනවා නම් මම ගොඩාක්ම කැමති BTC consolidated වෙන්න දීලා alls trade කරන්න. මෙම එක එකගේ ට්‍රේඩින් පැටර්න්ස් තියෙනවා. ඒක අනුව වෙනස් වෙනවා. right? අපි බලමු double bottom sorry double top එක. මේ double top එකක් හොයාගන්න පුළුවන්ද? මෙන්න මෙතන ඔයාලට කියන්න පුළුවන් ඕනනම් එතන clear double top එකක් නැහැ. 1 top 2 top ඊට පස්සේ ගොඩාක් consolidate වෙලා තමයි drop එක එන්නේ. මට ඔයගලන්ට පෙන්වන්න හොඳ double top එකක්.
මේක නම් ඔයාලට ඩබල් টොප් එකක් හැටියට මට පෙන්වන්න පුළුවන් neck line එක මට මේක tops දෙක හැටියට ගන්න පුළුවන් මේකයි අදව මෙන්න ගියා top එක neck line second top ඔන්න down හරියනවානේ ඔය ඇවිල්ලා perfect double top එක ඊට පස්සේ තව මොනවද wedges පොඩ්ඩක් බලමු wedges and pennants මම හිතන්නේ හොඳ pennant එකක් තිබුණා බ්‍රේක් බයින් එකක් එනවා. ඒ බ්‍රේක් බයින් එක හයිබ්‍රිඩ් වල විශේෂයෙන් බලපුවම ඒක ගියර් බොක්ස් එක. ඔය ගියර් බොක්ස් එකේ මම කන්ට්‍රෝල් මෝඩල් එකක් එනවා. ඊට පස්සේ ඒක කවුරු හරි මොන හරි කිව්ව මට ඇහුන්නේ නැහැ හරියට මේ තියෙන්නේ මේ මේජර් pennant එක pennant එකක් කියන්නේ ත්‍රිකෝණයක් හා සමානයි මෙන්න මේ තියෙන මේ ත්‍රිකෝණයක උඩ පල්ලෙහා වැඩි යනවා උඩ පල්ලෙහා වැඩි ගිහිල්ලා මේක pennant එකකදී අපි දන්නේ නැත්තේ pennant එක යටට වැටේ මේක break out වෙද්ද pennant එක උඩට යයිද කියලා මේක pennant එකට වඩා කාට හරි කියන්න පුළුවන් symmetric triangle එකක් කියලාත් මේ සමහරට එකම පැටර්න් එක එක අය තමන්ගේ ඇහැ අනුව දකින්න විදි වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලට බැලුවොත් පේනවා මේකේ පාත් එක අය හරිද? මෙන්න මේ විදිහට තමයි ගිහිලා තියෙන්නේ. මේ තියෙන්නේ පැනන්ට් එක අප් වෙලා අන්තිමට උඩට කඩාගෙන යනවා. හැබැයි ඒකට positive environment එකකුත් තියෙන්න ඕනේ. negative environment එක තිබ්බොත් මේක අනිවාර්යෙන් මෙතන මේව පල්ලෙහාට කඩාගෙන ඉන්න තියෙන chances වැඩි. සාමාන්‍යයෙන් මේ වගේ සිටුේෂන් එකකදී ට්‍රේඩර් කෙනෙක් දෙපැත්තටම ට්‍රේඩ්ස් දානවා. ලොං එකක් දානවා. එයා මෙතන support resistance check කරලා right. මෙතන swing එකෙන් ට්‍රේඩ් එකක් දානවා. ට්‍රේඩ් එක හදන්න පුළුවන්. මෙතන swing side එකට. හරිද? ඔය ඇවිල්ලා මේ long trade එක යටට ගියත් යටට යන එක check කරනවා මොකද්ද යටට හොඳ entry point එක right එතකොට ඔය short එක දානවා මේ වගේ හැබැයි මේක දාන්න ගොඩක් experience traders ලා මම දන්නවා දෙපැත්තටම දාලා තියෙනවා ඊට පස්සේ හැබැයි risk එකක් තියෙනවා දෙපැත්තටම දාන එකේ ගොඩක් වෙලාවට හිටපු හැටිය දෙපැත්තටම යන ලොකු candles හැදිලා trades දෙකම active කරන්න පුළුවන් يعني මේක උඩට යන්න කලින් යටට විදලා තියෙන යට තියෙන මේ shorts ටික ඔක්කොම activate කරලා ඊට පස්සේ උඩට යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? shorts ටික activate වෙලා liquidate වෙනවා.
එහෙම නැත්නම් උඩට ගිහිල්ලා ලොන්ග්ස් ටික ඇක්ටිවේට් කරලා පල්ලෙහාට එනවා. එතකොට ලොන්ග්ස් ටික ලික්විඩේට් වෙනවා. හරිනේ. මෙන්න මේ විදිහට තමයි අපි chart patterns design කර කර බලන්නේ. ඕගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මම හිතන්නේ දැන් අද පැයක් විතර පැයකට වඩා ගියා. මොන හරි පැටර්න්ස් තියෙනවද? මම ඕගලන්ට මේකේ cheat sheets ටික මම එකතු කරන් තියෙන ටික එවන්නම් සතිය ඇතුළත. ඊට පස්සේ ඒව බලලා ඕගොල්ලෝ පොඩ්ඩක් කැන්ඩල් එක කියන්නේ මොකක්ද කියන එක ප්‍රැක්ටිස් කරන්න. කාට හරි ඕනනම් සිංහලෙන් මේක තවදුරටත් තේරුම් ගන්න ඕන නම් මෙතන මගේ ලයිබ්‍රරි එකේ තියෙනවා මට කෙනෙක් මේක එක්කෙනෙක් හදපු ඩොකියුමන්ට් එක මේක හොඳට සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා මොකද්ද මේ කැන්ඩල් එකක් කියන එක. අපවික් අප ෂැඩෝ ඒ වගේ මේක හොඳ සිංහලෙන් තියෙනවා. අර ඉංග්ලිෂ් ඩොකියුමන්ට් එක කියවන්න අමාරු නම් ඔයාලට මේක පොඩ්ඩක් කියවලා තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ එන්ගල්ෆින් මේගොල්ලෝ කැන්ඩල් ට්‍රෙන්ඩ්ස් යන කියලා දෙන්නේ. හරිද? මේක අනිවාර්යෙන් කියවන්න. මේකෙන් ඔයාලට ඇඩිෂනල් නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න මොන හරි තියෙනවද අද දවස් ඉවර කරන්න කලින්? head and shoulder pattern එක head and shoulder pattern එක අර වගේම තමයි එතනදි වෙන්නේ. හොඳ head and shoulder එකක් තියෙනවද කියලා බලමු. right මෙන්න මෙතන මේක head and shoulder pattern එකක් විදියට ගන්න පුළුවන්. ඒකම තමයි නේ අර අපි කතා කරේ. මෙන්න මෙතන මොකද්ද? මෙතන ඇවිල්ලා ඩිමාන්ඩ් zone එක කියන්නේ බයින් කට්ටිය ඉන්නවා. බයි. හරිද? ඊට පස්සේ මේ උඩ ඉන්නවා supply seller. right මෙතන buy කරනවා උඩට යනවා ආයෙම පල්ලෙහාට යනවා මේගොල්ලෝ ආයෙමත් buy කරන කට්ටිය buy කරනවා right ආයෙමත් උඩට යනවා. හැබැයි මේ දෙවෙනි සැරේ උඩට යන එක උඩට යනවා මීට වඩා ටිකක් උඩට යනවා. හරිද? ඊට පස්සේ ආයෙමත් sellers-ලා වැඩි ආයෙමත් පල්ලෙහාට එනවා ආයෙමත් buy කරනවා ආයෙමත් උඩට යනවා. දැන් ඊළඟ තුන්වෙනි සැරේ උඩට යන්නේද අර දෙවෙනි සැරේට වඩා අඩුවෙන් යන්නේ. ඊට පස්සේ වැඩි supply එක වැඩි ඊට පස්සේ මේ price එක එනවා පල්ලෙහාට. බදාම් buy කරන්න කවුරුත් නැහැ price එක කඩාගෙන පල්ලෙහාට එනවා. අන්න ඕක තමයි කියන්නේ. හරි ඔයාලට දෙනවනේ double මේ head and shoulders කියන්නේ double top එකකට අමතරව තව top එකක් එනවා. ඒ top එකේදී මැද top එක අනිත් tops දෙකට වඩා වැඩි කියන එක. දැන් මේක එකම level එකේ tops තුනක් තිබ්බනම් අපි ඔකට කියනවා triple top කියලා. මේ ඊට පස්සේ මේකේම අනිත් පැත්ත කියනවා inverse head and shoulder කියලා. එතකොට මොකද වෙන්නේ? මැද top එක මේ යටට ගිහිල්ලා වැඩි. මේ හැම pattern එකක්ම හැදෙන්නේ supply and demand කියන දෙක අතර imbalance එක හින්දා. ඒක තමයි මට ඔයගලන්ට විශේෂයෙන්ම තේරුම් කරන්න ඕනේ. මොකද supply and demand කියන්නේ එක්ක support and resistance. demand කියන්නේ support, supply කියන්නේ resistance. මෙන්න මේ දෙකේ imbalance එක මත තමයි
මේක හැදෙන්නේ. දැන් එතකොට ඉස්කෝල ඉකෝන් කරලා තියෙන කට්ටිය ඉන්නවද? ඔයගලන්ට තේරෙනවද මොකද? ඉකෝන් වල මොකද්ද කියන්නේ? supply and demand curve කියලා හඳුන්වනවනේ. මේ ලෝකේ හැමදේම රඳා පවතින ප්‍රයිස් එක supply and demand. මම හිතන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති price elasticity of demand කියලා දෙයක්. price elasticity එක අඩුයි නම් වැඩි නම් සමහර දින price එක අපි වැඩි කරා demand එක අඩු වෙන්නේ නැහැ. හරිනේ? මෙන්න මේක තමයි supply and demand. ඔන්නේ ওই දෙකේ imbalance එක. ওই දෙකේ imbalance එක මැද හැදෙන candlestick patterns තමයි මෙන්න මේ අපි කලින් ඔක්කොම කියන්නේ ascending triangle, descending triangle, wedge මොන නම දුන්නා මේ ඔක්කොම වෙන්නේ මේ supply and demand කියන zones දෙකේ imbalance එක. right. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අද lesson එක තේරුණාද? තව මොනවා හරි අහන්න තියෙනවද? ඒ පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා මේ අද ලෙසන් එක ගැන නෙමෙයි DC එක ගැන පොඩ්ඩක් අහන්නද? කාට හරි අහන්නකෝ. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් අපි ප්‍රොෆිට් එකෙන් දැන් අපිට මොකකින් හරි හම්බ වෙන ප්‍රොෆිට් එකකින් අපි DC එක කරන coin එක buy කරාට පස්සේ ඒකේ cost එක අපි දාන්න ඕනද කියන එක. ඒක නම් ඒක ඔයා personally හිතන්න ඕන දෙයක්. මොකද ඔයා trade එකක් කළා profit ගන්නවානේ. ඒක වගේ profit එකනේ. ඔව්. profit එක realize කරේ නැත්නම් ඒක realize profit නෙමෙයිනේ. ඔව් ඒක හරි. නෑ මම trade එකක් නේ දැන් අපි example එකක් විතර ගත්තොත් එහෙම launch pool දාලා එන coin එක sell කරලා ගන්න එක sell කරලා එන profit එකෙන් මම DC කරන coin එක buy කරනවා. එතකොට ඒක මම profit මගේ profit එකකින් තමයි මම buy කරන්නේ. හරි. ඒක මගේ cost එකට දැම්මොත් cost එකට මම නම් කියන්නේ cost මං කියන්නේ cost එකට දාන්න කියලා. මෙම ඒකේ actual වාගේ වා LKR වලින් buy කරන වගේ money value එක ගන්න ඒත් වගේ profit එක ගන්න එතන තියෙන්නේ. ඒ කියන්නේ වගේ wealth එකේ කෑල්ලක් නේ. ඔව්. ඔයාට නිකන් ලැබෙනවා නම් ආ හිතනවා ඔයාට මේ මාක් හරි මාසෙක මේ free හම්බ වෙනවා coins ටිකක්. ඔව්. හරිද? කියන්නේ coin හම්බුනත් ඒක value එකක් තියෙනවානේ. මම නම් කියන්නේ value එක calculate කරන්න කියලා. හරි. මොකද ඔයාට ඒක buy කරපු එක කරන්න ඔයාට වෙන දෙයක් කරන්න තිබ්බ opportunity cost එකක් තියෙනවානේ. ඔව්. ඔව් ඒක හරි. හරි. candles සම්බන්ධයෙන් මේ හරි pattern සම්බන්ධයෙන් හරි මොන හරි තියනවාද? මේ ඕගොල්ලෝ එක දෙයක් කරන්න ඕනේ. දැන් මෙතන මම ඕගලන්ට identify කරගන්න කියන්නේ introduction එකක් තමයි mainly දුන්නේ. හරිද? මේ වගේ ඕගොල්ලෝ දැන් ඉන්ටර්නෙට් එක මම cheat sheet එකක් දෙන්නම්. ඒක බලලා පුළුවන් තරම් ඕගොල්ලෝ මේ select කරගන්න මේ ඕගොල්ලන්ගේ time frame එකකුයි කැමති time frame එකකුයි 1 hour 4 hour 1 day වගේ time frame එකකුයි ආගෙන trading view එකේ මේ patterns draw කරන්න. දැන් මම මේ ඇඳලා තියනවා වගේ හරිද? හරිද? මේ patterns draw කරන්න. මෙතන ascending wedge එකක්, descending triangle එකක්. හරිද? මේ patterns draw කරන්න. මේ තියෙන්නේ මේ ඇවිල්ලා wedge sorry හෙට ක්ලාස් තියනවායි හෙට ක්ලාස් නෑ. අයමත් next January 16 17th මෙන්න මේවේ හරිද? ඕගොල්ලෝ patterns draw කරන්න. හරිද? දැන් අර හැම වෙලේම අර exact අර textbook patterns එන්නේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ ඇවිල්ලා wedge එක. wedge එක මේ උඩ මේක descending. මේ කියන්නේ යට පැත්තට යනවා descending. උඩ පැත්තට යනවා ascending wedge එකක් කියනවා. ඕගලන්ට ඊට පස්සේ මෙතන right. මෙතන වාගේ text එක දාන්න wedge. මේ විදිහට
වාගේ පැටර්න්ස් ඩ්‍රෝ කරන්න. ස්ටෑන්ඩඩ් පැටර්න් නෙමෙයි. ඒ විදිහට ඔයගොල්ලෝ පොඩ්ඩක් පුරුදු වෙන්න පැටර්න්ස් ඩ්‍රෝ කරන්න. මොකද ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිකලි කරනකම් ඔයාගේ ඇඟට මේක එන්නේ නැහැ. මට ඇක්සස් නෑ ඔයාගේ ඩ්‍රයිව් එකට. නෑ මම ඇක්සස් තාම දීලා නෑ. මම ඒක ඔයගොල්ලන්ට ඒ ටික එවන්න මේ දවස් 2-3 ඇතුළත හදලා. හරි නේද? දැන් 6 මාට පටන් ගත්තේ 7 මාර 8 මාර. එහෙනම් පැය දෙකක් ගියාද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපි දුමු හැම කැන්ඩල් එකක් හදනවා කියලා. මේ කැන්ඩල් ඔව්. එක ඩේ එකේ හරි අපි ඩේ එකයි 4 එකයි දෙක ගත්තොත් ඔය හැදෙන ටයිම් ෆ්‍රේම් එකත් එක්ක ඒක ස්ට්‍රෙන්ත් එක වෙනස් වෙනවද? එන ඉම්පැක්ට් එකේ අනිවාර්යෙන්ම 4 කැන්ඩල් මේවනේ ඩේ කැන්ඩල් එකක් ඇතුලේ 4 කැන්ඩල්ස් කීයක් තියෙනවද? ඇත් 6ක් තියෙනවානේ. එතකොට එතන අර ප්‍රමාණ වැඩි නිසා එතන කන්සිඩර් කරන ප්‍රමාණෙත් එක්ක එන ඔව්. රිසල්ට් එක දැන් අපිට ඩේ කැන්ඩල් එක ගත්තොත් සමහර විට අපි ඩේ කැන්ඩල් එක ගත්තොත් රයිට්. දැන් ඔන්න මෙන්න මේ ඩේ කැන්ඩල් එක ගන්නවා. අපිට පේනවා BTC එකේ රයිට් selling pressure පැත්ත වැඩි වෙනවා. buying pressure පැත්ත ඊයේ වැඩි අද අඩු වෙලා. අපි 4 කැන්ඩල් එකට යමු. 4 කැන්ඩල් එකට ගියොත් අපිට පෙන්වන්නේ වෙනම කතන්දරයක්. ඔන්න තියෙනවා 4 ට්‍රෙන්ඩ් එක. මොකද අපි ඩේ chart එකෙන් ගත්තොත් right මෙතනදී ඔයාලට පේනවා මේක අප්සයිඩ් එකට මෙතන රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා. ඒත් මේක ප්‍රයිස් එක අප් වෙවි යන්නේ පොඩ්ඩක් ascending type නේ. ascending triangle type එක. මේ පැත්ත forward candle එකෙන් ගත්තොත් අපිට පේන්නේ right මේක possible upside break එකක් තමයි අපිට තියෙන්නේ මෙන්න මෙහෙම upside break එකක් තමයි මේ මට පේන විදිය. හරිද? ඔයා day ගත්තොත් මොකද වෙන්නේ? day ගත්තොත් ඔයාට තියෙන කතන්දරේ වෙනස්. day ගත්තොත් ඔයාට වෙන කතන්දරේ මොකද්ද? මෙන්න මෙතන possible මෙන්න මේ all time high එක ගාව possible reversal එකක් වෙන්න පුළුවන්. මොකද මෙන්න තියෙනවා spinning top එකකට සමාන එකක්. මේක spinning top එකක් හැටියට පික් කරනවාද කියලා බලමු. මේක spinning top එකක් හැටියට එන්නේ නැහැ. මෙතන right මෙතන ඔයාලට වෙනවා selling pressure එන්න වැඩි වෙනවා buying pressure අඩු වෙනවා. මෙතන ඔයාලට වෙනවා නිකන් මේක reversal position එකකට එන්න පුළුවන් වගේ කතන්දරයක්. ඒ කියන්නේ ඔයාලට day එකේ පේන කතන්දරේ වෙනස්. ඔයාලට hour එකේ පේන කතන්දර 4 hour එකේ පේන කතන්දරයට. ඊට පස්සේ වෙනස්ම කතන්දරයක් තමයි ඔයා weekly එකේ බැලුවොත් මට weekly එකේ කිසිම දැන් මොකද්ද බැලුවේ? දැන් මට බැලුවොත් weekly bullish daily bearish 4 hour I'm bullish. මට පේනනේ එක එක time frame එක ඔයාලට පේන කතන්දරේ වෙනස්.
daily ගිහින් බලමු right price එක drop වෙනවා volume එක අඩුයි මෙතනට RSI එක add කරමු RSI ගත්තම මොකද RSI එක අන්න පල්ලෙහාට drop වෙනවා price එක drop වෙනවා convergence එකක් තියෙන්නේ 4 එකේ බලමු right 4 මෙතන price line 21 EMA එකේ test කරනවා මේක right මට ඒක නම් මම දැක්ක forward candles එක බලමු 21 EMA test කරනවා මෙතන price එක uptrend මෙතන RSI bottoms up right තාම price convergence line යන්නේ right මට forward එකේ bearish tone එකක් තාම නැහැ මෙතන තියෙන ලස්සන 21 EMA test එකක් යනවා දැන් මම බලන් ඉන්නේ මෙන්න මේ candle එක close එක මෙන්න මේ candle එක මෙන්න මේ 1321 EMA මේ එකෙන් එළියට ගියොත් මම bullish හැබැයි මේක ඇතුලේ හිර වුණත් මම neutral මේක ආමත් යටට ආවොත් මම bearish වරද තේරෙනවනේ අර එක දෙයක් බලලා මට එක උත්තරයක් දෙන්න අමාරුයි මම points 4-5ක් ගන්නවා ඒ කියන්නේ confirmations දෙක තුනක් අරගෙන තමයි මගේ final decision එකට එන්නේ ආඩ data points වැඩි වෙන තරමට වාගේ decision එකට තියෙන confidence එක වැඩි හරි තව මොන හරි ප්‍රශ්න තියෙනවද මම එන අදට ක්ලාස් එක නවත්තන්නද මම හිතන්නේ පැය දෙකකට ලඟ වෙන්න ගියා රෙකෝඩින් එක මම ස්ටොප් කරනවා දැන්